අද හිමිදිර උදෑසන සිට උතුම් වූ වැඩසටහන් මාලාවක් සමගින් ජයමක රූපහයන් නාලිකාවේ ඉල්මස පුරපසළොස්වක සදහම් විකාශයෙන් අපි ඔබ සමග ඒකාත්මික වුණා. එකී වැඩසටහන් මාලාවේ කෙමෙන් අපි අවසානයට ලංවෙමින් සිටින මොහොත 84000ක් මහා ධර්මස්කන්ධයෙන් අප අසා තිබෙන්නේ ඊතා ස්වල්පයක් පමණයි. ඒ වගේම උතුම් වූ ධර්මය ශ්‍රවණය කරන්නට ලැබෙන්නේද උතුම් වූ පුණ්‍ය කර්මවල යෙදී සිටින්නන්ට පමණයි. පින් නැත්තන්ට පින් ඇත්තන්ටසේ මෙලෙස ධර්මදේශනා ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. සියලුම සත්වයන් අතරින් මනසින් උසස් වූ උතුම් වූ මනුෂ්‍යයාට පමණයි මෙලෙස ශ්‍රවණය කරන්නා වූ ධර්මය අවබෝධ කරගන්නට සහ ඒ ධර්මයෙන් ජීවිත හැඩගස්වා ගන්නට අවස්ථාව තිබෙන්නේ. එනිසාවෙන් අද දවසේ මීළඟ සද්ධර්ම දේශනාවත් ඔබට සමීප කරන්නටයි අප මෙලෙස වෑයම් කරන්නේ. මීළඟ සද්ධර්ම දේශනාව වෙනුවෙන් සදැහැතේ විකාශන දායකත්වය ගැන කටයුතු කරනවා ගල්කිස්සේ US car sales US ඔටෝ පාර්ට්ස් ආයතනවල අධිපති දේශමාන්‍ය අගම්පොඩි උපේක්ෂිත සිල්වා මැතිතුමන් සහ අගම්පොඩි පවුලේ සියලු දෙනාත් US car sales US ඔටෝ පාර්ට්ස් ආයතනවල කාර්ය මණ්ඩලයත් මීළඟ සද්ධර්ම දේශනය වෙනුවෙන් සදැහැති විකාශන දායකත්වය ගැන කටයුතු කරනවා. අපට අනුකම්පාවෙන් මීළඟ සද්ධර්ම දේශනාව පැවැත්වීමට අප ඊටම ගෞරවයෙන් වැඩම කරවා ගත්තා. නම කියන්නට අවසරයි අතිපූජ්‍ය වල්පොල ගෝතම අපේ හාමුදුරන් වහන්සේව. අපේ හාමුදුරනේ අපට අනුකම්පාවෙන් සද්ධර්ම දේශනා පවත්වන්නට ඔබ වහන්සේට ඊටාම ගෞරවයෙන් මෙලෙස ආරාධනා කර සිටිනවා. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි හැම දෙනෙකුටම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරද්දී මේ ලෝකෙ ගැන අවබෝධයෙන්ම ඒ ධර්මයේ තේරුම් ගත්ත ශ්‍රාවකයන් විදිහට තමන් කරන පින්කමක පින ගැන යම් කිසි වටහා ගැනීමක් ඇතුව සිද්ධ කරනවා නම් ඒ පිනේ ආනිසංස මහත්ඵල වෙන විදිහට තමන්ට නෙලා ගන්න පුළුවන් වෙනවා පින්වත්නි. මේ ධර්ම දේශනාවකට දායකත්වය දක්වද්දිත් එහෙමයි. විශේෂයෙන්ම මේ කාලේ කටින පින්කම් පැවැත්වුණු මාසයයි අදින් නිමාවට පත් වෙන්නේ. එතකොට කටින පින්කම් එක්ක ඔබ නොයෙකුත් බොහෝ පින් කුසල් රැස් කරගත්ත නොයෙක් පින්කම් වල නිරත වෙන්න ඇති. මං හිතන්නේ සමහර විට මේ දේශනේ ශ්‍රවණය කරන ඔබත් කටින පින්කම් බාරගෙන කරන්නට ඇති. විහාරස්ථානවල පසුගිය පොහොය සිට අද දවස දක්වාම මේ ගෙවුණු චීවර මාසෙ පුරාම කටින පින්කම් පැවැත්වුණා. ඒතර මේ කටින පින්කම් වල අවසානයේ සිද්ධ කරන පින්වත්නි කටින ආනිසංස කියලා දේශනයක්. මේ කටින ආනිසංස දේශනාවදී යම්කිසි කෙනෙක් කටින පින්කමක් කරලා එයා ඒ කරපු පින්කමේ මොන වගේ ආනිසංස තියනවද කියලා කටින ආනිසංස දේශනාවෙන් දැනගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ගොඩක් වෙලාවට ස්වාමීන් වහන්සේලා මේ කටින ආනිසංස දේශනේ සිද්ධ කරද්දී සුපුරුදු විදිහට තෝරා ගන්නවා පින්වත්නි කතා කරන්න නාගිතා ප්‍රදානය කියන
ඒ ගාථා ටික කටින වංශයේ සඳහන් වෙන නාගිතාපදානය තමයි බොහෝ විට මේ කටිනානිසංස දේශනාවකට තේමා කරගන්නේ. ඒ ඔස්සේ තමයි කතා කරන්නේ. සමහර වෙලාවට අපිට පේනවා මේ නාගිතාපදානයේ තියෙන කාරණා මිනිස්සුන්ව තව තවත් කටින පින්කම් කරන්න උනන්දු කරවනවා. නාගිතාපදානයේ ඒ නාගිත කියන මහරහතන් වහන්සේ විසින් කටින පින්කමක් සිද්ධ කරලා උන්වහන්සේ ලබපු ආනිසංස සසර පුරා ලබපු විපාක ගැන ආශ්චර්යමත් විපාක ගැන සඳහන් වෙනවා. හැබැයි මේ ගැන සමාජයේ ප්‍රශ්නාර්ථ බොහෝමයක් තියෙනවා පින්වත්නි. අපි දැන් බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ පිළිබඳව පැහැදිලි කරගන්න අපිට අපේ ජීවිතේ යම්කිසි මෙතන යම් විමර්ශනයක් කරන්න කියලා ඔබ හිතා ගන්නකෝ. කටින ආනිසංස දේශනයක් නෙමෙයි මේ කරන්නේ, කටින ආනිසංස ගැන යම් විමසා බැලීමක්. නාගිතාපදානයට සමහර වෙලාවට නොඑක අර්ථකථන තියෙනවා. දැන් ඇතැම් ආරණ්‍ය සේනාසනවල මහා තෙරුන් වහන්සේලා සමහරලාට මේ කටින ආනිසංස දේශනාවකදී නාගිතාපදානය කතා කරන්න එපා කියලා තමන් වහන්සේලාගේ මත ඒ ආරණ්‍යවාසී භික්ෂූන්ට ඉදිරිපත් කරපු තැන් තියෙනවා. මහා පිළිගත් තෙරුන් වහන්සේලා. එතකොට ඇත්තටම පින්වත්නි මේ නාගිතාපදානයේ තියෙන කාරණා ටික එදා රජවරු ශ්‍රවණය කරලා ඒ අයටත් කටින පින්කම් කරන්න ආස හිතිලා බොහෝ රජවරු බොහෝ පින්කම් කරපු අවස්ථා තියෙනවා. සමහර ලාවට කටින පින්කම් එක සැරේට දහස් ගණන් කරපු රජවරු ඉන්නවා. ඒ තරම් පින්වත්නි කටින පින්කම් ගැන උනන්දුවක් ඕනකමක් ඇති වෙලා තියෙන්නේ අපිට තේරෙනවා මේ නාගිතාපදානය අහලා ඇතිවෙච්ච උනන්දුව වෙන්නට ඕනේ. එතකොට අපි මේ නාගිතාපදානය සම්පූර්ණ අද දවසේ විස්තර කිරීමක් කරන්නේ. මොකද ඕනතරම් කටිනානිසංස බණ අහනකොට ඔබට මේ නාගිතාපදානය ඇහෙනවා. ඔබ ඕනතරම් අහලා ඇති. ඔය ඉන්දිකටු පහරක් පාසා සක්විති රජකම් ලැබෙනවා වගේ මත සමාජයට ලැබිලා තියෙන්නේ ඔය නාගිතාපදානෙත් එක්ක. ඇත්තටම පින්වත්නි නාගිත මහරහතන් වහන්සේ කල්ප 30ක් යනකම් දුගතියක් ගැන දන්නේවත් නැතුව දිව්‍ය ලෝක සහ මනුස්ස ලෝකවල විතරක්ම උපත ලැබුවයි කියලා කියනවා ඔය නාගිතාපදානේ. එතනනුත් කල්ප 18ක් දිව්‍ය ලෝකවල විතරක් ඉපදිලා තියෙනවා එක දිගට. දිව්‍ය ආයුෂම විඳලා තියෙනවා කල්ප 18ක කාලයක්. කටින චීවරයක් පූජා කරා කියලා. කටින පින්කමක් සිද්ධ කළා කියලා විපස්සී බුද්ධ ශාසනයේදී. පින්වත්නි ඇත්තටම දුගතියකින් කෙනෙක් යම් පින්කමක් නිසා අත්මිදිලා සුගති ලෝකවලම උපදින්න ලබනවා නම් එවැනි පින්කම් ඊටාම උනන්දුවෙන් කරන්න ඕනේ. හැබැයි දැන් මේ කල්ප 18ක් දිව්‍ය ආයුෂම ලබලා 34 වතාවක් විතර සක්‍ර දේවේන්ද්‍ර විදිහට සක්දෙව් රජු වශයෙන් ඉපදී අප්‍රමාණ මේ සක්විති රජකම් ලබල මනුස්ස ලෝකේ මේ වගේ පින්වත්නි ඒ සක්විති රජකම් ලැබපු සක්‍ර දෙවියන් විදිහට වාර 30 ගාණක් උපදිනවා කිව්වට පස්සේ මේ එක කටින පින්කමක් කරපු පිනට දැන් මේ ටික
ස්වාමීන් වහන්සේලා බොහොම වර්ණනා සහිතව ඔය කටිනානිසංස බණට කියා දෙනවා. සමහරු තර්ක කරනවා ඉන්දිකටු පහරක්කට සක්විති පදවිය ගානේ එහෙම ලැබෙනවා නම් අපිම මේ ජීවිතේ කටින චීවරවලට කොච්චර මෙහුම් පාරවල් ගහලා තියෙනවද? ගියා අවුරුද්දෙත් එහෙම ඉදිකටු පාරවල් ගහුවා. ඊට කලින් අවුරුදු වලත් එහෙම මහලා තියෙනවා. ඉදිකටු පාරවල් මෙච්චරයි කියලා මතක නැති තරම් ගහලා තියෙනවා. ඊට කලින් අවුරුද්දෙත් ගහුවා. ඊට කලින් අවුරුද්දෙත් ගහුවා. ඊට කලින් අවුරුද්දෙත් ගහුවා. ඔය විදියට ඉන්දිකටු පහරවල් මෙච්චර ගහලා තියෙනවා කියලා මතක නැති තරම් ඉන්දිකටු පහරවල් කටන චීවරයට මහන්න දායකත්වයෙන් තමන් එකතු වෙලා තියෙනවා නම් ඔය එක ඉන්දිකටු පහරකට එක සක්විති පදවිය ගන්න ලබන්න තරම් ඔබට භාග්‍යයක් දැන් තියෙනවා නම් මේ සංසාරේ පින්වත්නි ඔබට කිසිම බයක් වෙන්න දෙයක් නැහැ එහෙනම් දැන්. ඒ ඉතින් ඔබ හොඳට දුගතියෙන් මිදිලා දෙව් මිනිස් ලෝකවලම ආත්ම ගණන් උපදින්න තරම් මහා පුණ්‍ය සම්භාරයක් එකතු කරගෙන තියෙන්නේ. සක්විති පදවිත් ඉතින් ගනින්න බැරි තරම් රැස් වෙලා තියෙනවා. දැන් තියෙන්නේ මට මෙතන පොඩි හිතන්න දෙයක් තියෙනවා. එක චීවරයකට සමහරලාට මහනකොට ඒ ඉන්දිකටු පහරවල් එක කෙනෙක්වත් ඉන්නේ නෙමෙයි. තව බොහෝ දෙනා ඔකට දායකත්වයෙන් එකතු වෙනවා. දැන් ඔය එක ඉන්දිකටු පහරට එක සක්විති පදවිය ගන්න ලැබෙනවා නම් ඔතනින් හැමෝට මේක ලැබෙන්න බෑ. කාටවත් වෙනස්කම් වෙන්න බෑනේ. අසාධාරණකම් වෙන්න බෑනේ. එතකොට එක පූජා කරන චීවරයක් වෙනුවෙන් බැලුවොත් සක්විති පදවි 10 ගාණක් ලැබෙන්න තියෙනවා. මිනිස්සු සමහරලාවට 10 දෙනෙක් 20 දෙනෙක් 100 දෙනෙකුට වෙන්න පුළුවන්. එක චීවරයක් වෙනුවෙන් ලැබෙන සක්විති පදවි ප්‍රමාණය. පන්සල් කීයක් ඇද්ද ලංකාවේ? මේ ලෝකෙම නෙමෙයි අපි නිකන් බලමු ලංකාවේ. ලංකාවේ ඔක්කොම කටින පින්කම් සිද්ධ කරන විහාරස්ථාන ගාන බැලුවොත් පින්වත්නි එක ප්‍රදේශයකට දැන් නිකන් හිතන්න කොළඹ කියලා කියන්නේ දිස්ත්‍රික්ක වලින් එක දිස්ත්‍රික්කයක් විතරයිනේ. කොළඹත් අපි හිතමු මහරගම කියන කොටාසෙ විතරක් ගත්තොත් ඒ මහරගමට පන්සල් කීයක් තියෙනවද? දෙහිවලට පන්සල් කීයක් තියෙනවද? පිළියන්දලට පන්සල් කීයක් තියෙනවද? මොරටුවට පන්සල් කීයක් තියෙනවද? ඔහොම ඔබ බැලුවොත් අතුරුගිරියට පන්සල් කීයක් තියෙනවද? කොට්ටාවට පන්සල් කීයක් තියෙනවද? කොළඹ තියෙන මුළු පන්සල් ප්‍රමාණෙත් එක්ක ඔබ හිතන ලංකාවෙම කොච්චර පන්සල් ප්‍රමාණයක් තියෙනවද? මේ හැම පන්සලකම වගේ කඩන පින්කමක් කරනවනේ. කටන චීවර පූජා කරනවා. එතකොට මේ එක අවුරුද්දකට පූජා කරන කටන චීවරවලට ඒ ඉන්දිකටු පහරක් ගානේ ලැබෙන සක්විති පදවි ප්‍රමාණය එක අවුරුද්දකට බැලුවම එක රටක විතරක්. ලංකාවේ විතරක් බැලුවොත් දැන් තායිලන්තේ ඊට පස්සේ දැන් අපේ රටේ පින්වත්නි හාමුදුරුවෝ දහස් ගණන් කියලා අපිට මේ 20000කට ආසන්න ප්‍රමාණයක් විතර හාමුදුරුවෝ අපේ රටේ ඉන්නවා. හැබැයි තායිලන්තේ වගේ රටවල හාමුදුරුවෝ ලක්ෂ ගණන් ඉන්නවා. එතකොට අපේ රටට වඩා කටින චීවර පූජාවන් තායිලන්තේ වගේ රටවල සිද්ධ වෙනවා. බොහොම විනයානුකූලව හරි පිනට බරව ඒවා සිද්ධ කරනවා. ඒ රටවල මිනිසුන්ටත් ඉතින් සක්විති පදවි මේ විදිහට ලැබෙන්න බෑ පින්වත්නි. එහෙම බැලුවම තායිලන්තේ, බුරුමේ, කාම්බෝජයේ, ලාओසේ මේ වගේ තේරවාදී රටවල් ටික විතරක් ගත්තත් එක අවුරුද්දකට කරන කටින පින්කම් ප්‍රමාණයට ලැබෙන සක්විති පදවි ගාන බැලුවම හෙට ඉඳලා පටන් ගත්තත් සක්විති රාජ්‍යයන්
සක්විති රජෙක් කියන්නේ ලෝකෙම ආධිපත්‍ය දරන ධාර්මික රජෙක්. නගරයක් ගානේ සක්විති රජුරු පහළ වෙන්න බෑ. සක්විති රජෙක් කියන්නේ මුළු ලෝකෙම පාලනයට නතු කරගන්නවා. ඒ සක්විති රජුට දෙතිස් මහා පුරුෂ ලක්ෂණම පිහිටනවා. පින්වත්නි සුළුපටු නෑ සක්විති රජෙක් කියන්නේ එහෙම මේ සිල්ලර විදිහට පහළ වෙන රජෙක් නෙමෙයි. සක්විති රජෙක් මහා පුණ්‍ය සම්පත්තියක් තියෙන කෙනෙක්. කොටිම කියනවා නම් බුදු කෙනෙකුගේ, පසේ බුදු කෙනෙකුගේ සහ මහරහතුන්ගේ 13 වහන්සේලා සෑයක් සකස් කරලා වන්දනා කරන්න පුළුවන් වගේම සක්විති රජෙක්ගෙත් භස්මාවශේෂ පුළුවන් කියනවා සෑයක් හදලා වඳින්න පුදන්න. එච්චරටම ධාර්මික රජෙක් කියනවා. බුදුරජාණන් වදාළේ වැඳුම් පිදුම් කරන්න, චෛත්‍ය සකස් කරන්න සුදුසු 4 දෙනාගේ, උත්තමයන් 4 දෙනාගේ සක්විති රජුත් ඉන්නවා. එතකොට එච්චර පූජනීය විදිහට උතුම් විදිහට හැසිරෙන රජෙක් පින්වත්නි. නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් සක්විති රජවරු කියලා 아무තු කට්ටියක් නැහැ. ඔය මේ කාලේ ඇමරිකාව එහෙම බලන්න ලෝකෙම යම් කිසි දෙයකට පාලනය කරන්න බලනවා. ඩොලර් වලින් ලෝකෙම පාලනය කරනවා. ඉතින් ඇමරිකාවේ එහෙම ඔය බිහි වෙන රජ මේ ජනාධිපතිවරු එයාලට වෙන්නේ නැති ඔය සක්විති රජු කියන්නේ කියලා කෙනෙකුට නිකන් බොරු තර්ක ගේන්න පුළුවන්. හැබැයි සක්විති රජෙක් කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. මහා පුණ්‍ය සම්පත්තියක් තියෙන කලාතුරකින් පහළ වෙන කෙනෙක්. සක්විති රජෙක් නිර්මාණය වෙන්න දෙතිස් මහා පුරුෂ ලක්ෂණම පිහිටන්න ඕනේ කියලා කියන්නේ සප්ත රත්න පිහිටනවා කියන්නේ පින්වත්නි සසර පුරා රැස් කරන මහා පුණ්‍ය සම්භාරයක ප්‍රතිඵලයක් ඒ සක්විති රජෙගේ කය පවා. ඒතර ඔබ හිතන්න මේක අවුරුද්දකට කරන කටින පින්කම් ප්‍රමාණයට රැස් කෙරෙන සියලු පුණ්‍ය විපාක විදියට එක අවුරුද්දකට සක්විති රජවරු කෝටි ගාණක් බිහි කරන්න සිද්ධ වෙනවා. නාගිතාපදානය කියන ආකාරයෙන්ම අපිට බලනකොට එක අවුරුද්දක කටින පින්කම් ටිකට විතරයි. එතකොට දැන් අවුරුදු 1000 ගාණක් මේ කටින පින්කම් කරන් එනවනේ. අවුරුදු 1000 ගාණක්. එතකොට ඔබ හිතන්න දැන් අපි ජීවිත කාලය බැලුවත් අවුරුදු 100කට ආසන්න කාලයක් පුරා කෙරෙන කටින පින්කම් වලටම කෝටි ගණන් පහළ වෙන්න ඕනේ සක්විති රජවරු. තව අවුරුදු 1000 ගාණක් යනකම් කටින පින්කම් කරાવી. පින්වත්නි කොහෙද දැන් ওই සක්විති රජවරු ඔච්චර පහළ වෙන්නේ? කොහෙද ඔච්චර සක්‍ර දේවේන්ද්‍ර පදවි ලැබෙන්නේ? කෙනෙකුට නාගිතාපදානය හිච්ච ගමන් එයා හිතා ගන්නවා නම් එතන 34ක් සක්‍ර දේවේන්ද්‍ර පදවි ලැබුණා නම් හරි. මටත් 34ක් ඒ විදිහටම සක්දෙව් වෙන්න පුළුවන්. අර ඒ ඉලක්කම් ඒ විදිහටම ගන්න ඔළුවට. මටත් ඒ ගානම ඒ ප්‍රමාණයම මටත් සක්දෙව් වෙන්න පුළුවන් වෙයි එහෙනම්. කල්ප 18ක් එක දිගට දිව්‍ය පදවි ලැබුවා නම් එහෙනම් මටත් කල්ප 18ක් දිව්‍ය ලෝකවලම උපදින්න පුළුවන් වෙයි. දැන් කොහොමනේ ආනිසංස ගැන හිතන්නේ? එකක් අපි තේරුම් ගන්න ඕනේ. මේ ආනිසංස ඒ කියපු ටික ඒ විදියටම හැම කෙනාටම ලැබෙනවද? ඔබ අන්න එතනින් හිතන්න ගන්න. අපි මේ නාගිතාපදාන ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. නාගිතාපදානේ ඇත්තටම හරියටම තේරුම් අරගන්න ඕනේ. කටින ආනිසංස ගැන හරියටම තේරුම් ගන්න ඕනේ. කොහොමද කියන එක ගැන මම මේ පෙන්නන්නේ ඔබට. දැන් ඔය මං ඔබට කිව්ව විදිහට ඇත්තටම කෙනෙක් හරියට තර්ක කරලා හිතලා බැලුවොත් අන්තිමට එයා හිතනවා මේවා අතිශෝක්ති. මේවා බොරු. මේවා කොහේ කෙරෙනවද? නාගිතාපදාන කියන්නේ ප්‍රතික්ෂේප කරන්න ඕන එක. මේවා බොරු කියලා ධර්මයේ පවා සැක කරන විශ්වාසය නැති කරගන්න තැනට අන්තිමටපත් වෙනවා. නේ අපි කියන්නේ නාගිතාපදානේ බොරු නෑ. නාගිතාපදානේ සිද්ධ වෙච්ච දේ
එහෙම පුදුම වෙන්න තරම් දෙයක් නෙමෙයි පින්වත්නි. ඒක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඒ කරපු කටින පින්කමට නාගිත මහරහතන් වහන්සේ එදා අතීත ආත්මවල කල්ප 18ක් පුරා දිව්‍ය ආත්මම ලැබුවා කියලා කියන එක ඒක බොරුවක් කියලා අපිට කියන්න බෑ. ඒක විය හැකියි. උන්වහන්සේ යම් ප්‍රමාණයක් සක්‍ර දේවේන්ද්‍ර පදවිය ලැබුවාය කියන එක ඒක සැක කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒක විය හැකියි. උන්වහන්සේ යම් ප්‍රමාණයක් සක්‍ර දේවේන්ද්‍රය බවට පත් වුණාය කියන එක ඒක සැක කරන්න දෙයක් නෑ. ඒකත් විය හැකියි. උන්වහන්සේ දුගතියක උපදින්න නැතුව කල්ප 30ක් පුරාම දිව්‍යාත්ම මනුසාත්ම ඔයගේ මනුසාත්ම සහ දිව්‍යාත්ම අතර පමණක්ම ඉපදී කල්ප 30ක කාලයක් ආවා කියන එකත් සැක කරන්න දෙයක් නෙමෙයි. ඒවත් වෙන්න පුළුවන්. පින්වත්නි, මොකද එක පැත්තකින් කල්ප ගානක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි. ඔය සාමහා කල්ප ගානක් පුරා මනුසාත්ම ලබද්දී ඔය අතර සක්විති පදවිය ලබනවා කියන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. නාගිතාපදානයේ තියෙන කාරණා එකක්වත් මම මෙතෙන්දී ඔබට මේ බොරුයි කියලා කියනව නෙමෙයි. හැබැයි මම ඔබට කියන්නේ ඔබත් කටින පින්කමක් කරපු පමණින් ඔබට හිතෙනවා නම් එදා නාගිත හාමුදුරුවෝ සසරේ ලබාගත්ත ඒ සක්විති පදවි ගාන මටත් ඒ විදිහටම ලැබෙයි. උන්වහන්සේ ඒ ලබාගත්ත සක්‍ර දේවේන්ද්‍ර පදවි ගාන මටත් ඒ විදිහටම ලැබෙයි. මාත් ඒ වගේම කාලයක් දිව්‍ය තලවලම උපදී. මටත් ඒ විදිහටම ඒ ආනිසංස ඒ ප්‍රමාණවලින්ම ඒ ආකාරයෙන්ම ලැබෙයි කියලා හිතනවා නම් අන්න එතනයි මුලාව තියෙන්නේ. පින්වත්නි, කෙනෙකුගේ විපාකයක් තව කෙනෙකුට සමාන වෙන්න නම් ඒ දෙන්න අතරේ කර්මයෙන් තියෙන්න ඕනේ බොහොම සමභාවයක්. නාගිත ස්වාමීන් වහන්සේට එදා ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේදී උන්වහන්සේ ඔය කටින පින්කම සිද්ධ කරනකොට ඒ වෙලාවේ උන්වහන්සේ තුල තිබ්බ ශ්‍රද්ධාව යම් මට්ටමකද ඒ මට්ටමටම වර්තමානෙත් කටින පින්කම් කරන හැම කෙනාගේම ශ්‍රද්ධාව ඒ සමානම තියනවාද? එදා ඒ කාශ්‍යප විපස්සී බුද්ධ ශාසනය තීච්ච කාලේ නාගිත ස්වාමීන් වහන්සේ ඒ රැස් කරගත්ත කටින පින්කමේ පින් ඒ විදිහටම සමාන වෙන්න නම් එදා ඒ විපස්සී බුද්ධ ශාසනයේ කාලේ පින්කම කරද්දී නාගිත ස්වාමීන් වහන්සේගේ එදා ඒ ආත්මෙදී ඒ උත්තමයාට එදා තීච්ච ශ්‍රද්ධා, සීලය, ශ්‍රුතය, ඡාගය, ප්‍රඥාව මේ වගේ ධර්ම හැම එකක්ම ඒ වගේම සමානවම වර්තමානයේ කටින පින්කම් කරන අයටත් ඒ ආකාරයටම තියෙනවද? තියෙනවා නම් ඒ විපාකේ ඒ විදිහට ලබන්න හේතු වෙයි. එදා ඒ උත්තමයාට තීච්ච ශ්‍රද්ධාව, ඒ ඡාග මට්ටම, ඒ තීච්ච සීලේ මට්ටම, ඒ තිබෙච්ච ප්‍රඥාවේ මට්ටම් ඒවා ඒ විදිහටම තියෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි සසර එනකොට ඒ සසරේ විවිධ ආත්මවලදී තමන්ගේ මනස හසුරන විදියත් ඒ විපාක ඉදිරියට අනේකට බලපානවා. ඒ විදියටම ලබන්න නම් අන්න එතෙන්දි තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අද එක ගෙදර අම්මයි පුතයි තාත්තයි දුවයි එකතු වෙලා කරන පින්කම් වල විපාක එකට එකතු වෙලා කරත් මේ අයගේ තියෙන සීලේ වෙනස්කම්, මේ අයගේ තියෙන ශ්‍රද්ධාවේ වෙනස්කම්, මේ අයගේ තියෙන ප්‍රඥාවේ වෙනස්කම්, ශ්‍රුතේ ධර්මඥානවල තියෙන වෙනස්කම්, දන් දෙන හිත පහළ වෙන ඡාගයේ තියෙන වෙනස්කම් එක ගෙදර ඉන්න සමාජිකාවන්ගෙත් පින්වත්නි පැහැදිලිවම සමාන නැති මට්ටම් වල බොහෝ විට අපිට පේන්නේ. එතකොට මේ එක ගෙදර ඉන්න සමාජිකාවෝ ටික මහා සෑය ළඟට හරි කොතනට හරි එකතු වෙලා එකට මල් ටික පූජා කරලා එකට පින්කමක් කරත් ඒ විපාක ඒ අයට එක සමාන වෙන්න නම් ඒ අයගේ ශ්‍රද්ධාව, ඒ අයගේ සීලය, ඒ අයගේ තියෙන ඡාග, ශ්‍රුතාදිය,
ප්‍රඥාව මේ ඔක්කොම සමාන වෙන්න ඕනේ. එකටම ඉපදියන්න. එක විදියට මේ ආනිසංස ලබන්න. අන්න ඒ නිසා මතක තියාගන්න සමහරට ගෙදර ඉන්න නෝනා සිල් සමාදන් වෙනවා, අට සිල් සමාදන් වෙනවා. නිත්‍ය වශයෙන් පංචශීලෙත් රකින්න. ඒ ගෙදරම ඉන්න මහත්තයා අෂ්ටාංග උපෝසත සිල් සමාදන් වෙන්න, හැබැයි එයා පන්සිල් ටික හරියට රකින්න. ඒ ගෙදර ඉන්න පුතා ඔය එකක්වත් රකින්නේ. හැබැයි ඊයත් අර අම්මයි තාත්තයි එක්ක එකතු වෙලා දන් දෙනවා. දැන් ඔය දානේ විපාක මේ අයට ලැබෙනකොට පින්වත්නි, සීලය ආරක්ෂා කරපු අයට සුගති ලෝකෙක ඒ දානි ආනිසංස ටික ලැබෙයි. හැබැයි අර සීලය රැකපු නැති පුතා ඒ ගෙදර ඒ තාත්තා අම්මා එක්ක එකතු වෙලා සිල් මේ දන් දුන්නේ. පුතත් දන් දුන්නා, දානෙට සහභාගී වුණා, දානෙට උදව් කළා. හැබැයි පුතා සිල් රැක්කේ නැති නිසා ඒ පුතා දුගති ආත්මික, හැබැයි සැප විඳින සතෙක් වෙලා අර දානි ආනිසංස ටික ලබයි. එතකොට පින්වත්නි, අපි මෙවැනි දානයක් කළා. දැන් ඔන්න ඔතන අෂ්ටාංග උපෝසත සීලෙත් රැකපු අම්මා මහේසාක්‍ය විදියට සුගතිය උපදී. අෂ්ටාංග උපෝසත සීල රකින්න නැතුව පන්සිල් ටික විතරක් රැකලා අර එකට එකතු වෙලා ඒ අම්මත් එක්කම දන් දුන්න තාත්තා සමහරට ඒ අම්මතරම් මහේසාක්‍ය නැතුව උපදී. සීලේ වෙනස්කම් එක්ක දානේ විපාක ලැබෙයි. හැබැයි ඔතන හිටපු අර අම්මා මම මෙවැනි දානයක් කළා, ඒ දානේ විපාක මට මේ විදිහට ලැබුණා, මෙච්චර ආත්ම ගානක් මං දිව්‍ය ලෝකවල ඉපදුණා, මෙච්චර ආත්ම ගානක් මං මනුස්ස ලෝකවල ඉපදුණා කියලා එයා යාගේ දානේ විපාක ගැන යම්කිසි දවසක කොහේ හරි ප්‍රකාශ කරනවා නම් පින්වත්නි, එතකොට කෙනෙක් හිතයි මාත් ඒ වගේ දානයක් දුන්නොත් මටත් ওই විපාක ටික ලැබෙයි කියලා. හැබැයි ඒ අම්මත් එක්කම එකට දන් දුන්න තාත්තට ඒ සමානම විපාක ලැබිලත් නැහැ. ඒ අම්මත් එක්කම එකට දන් දුන්න එයාමගේ පුතා දුගතියක ගිහිල්ලා ඒ දානේ විපාක ටික ලබලා තියෙන්නේ. එක්ක කොහේ හරි සැප විඳින බල්ලෙක් වෙලා ඉපදිලා. දැන් එතකොට අර අම්මගේ විපාක ටික ඒ විදිහට තව කෙනෙක් ලබන්න හිතද්දි එයාට අමතකයි ඒ අම්මත් එක්ක එකට පින්කම් කරපු කට්ටියටවත් ඒ හා සමානව ඒ අම්මට වගේම පින්කම් වල විපාක ලැබුණේ නැහැ කියලා. අපි හිතන්න ඕන තැනක් මේ. අපි කෙනෙක් කරපු පින්කමක පුණ්‍ය විපාක මටත් මේ විදිහට ලැබුණා කියලා ඒව අහගෙන පින්වත්නි, ඒ ආනිසංස මටත් මේ පින්කම කළාම ඒ විදිහටම ලැබෙයි කියලා ඔය ඇත්තෝ තමන් ගැන වගකීමක් ඔලුවට ගත්තට ඒක තනිකර තීරණය කරන්න ඔබ ඔබේ ජීවිතේ ගත කරන විදිහත් එක්කයි. බුදුරජාණන් වහන්සේට එක වැටකෙය මලක් පූජා කරලා කල්ප ගණන් දිව්‍ය මනුස්සාත්මවල සැප විඳපු චරිත ත්‍රිපිටකයේ සමහරලාට අපදාන පාළිය වගේ තැන්වල තියෙනවා. එක වැටකෙය මලක් පූජා කළා. බුදු කෙනෙකුගේ සෑයක මේ මල්ලාසනයක් සෝදලා ආනිසංස ලැබපු විදි තියෙනවා. එතකොට කෙනෙකුට හිතේ ඒ ප්‍රමාණයටම මල්ලාසන සෝදන පින මමත් රැස් කරගන්න ඕනේ. මාත් එන මල්ලාසනයක් හොදනවා ගිහිල්ලා. එයත් ගිහිල්ලා ඔන්න කරනවා මල්ලාසනේ හොදනවා. එයා හිතනවා දැන් අරයට අර මල්ලාසනේ හොදලා මෙච්චර ආත්ම ගානක් දිව්‍ය තලවල ඉපදුනානේ. මාත් අද මල්ලාසනේ හේදුවා ගිහිල්ලා. එහෙනම් මටත් ඒ වගේම දිව්‍ය තලවල උපදින්න ලැබෙයි ඒ වගේම ප්‍රමාණයක් කියලා. පින්වත්නි, හැම දෙයක්ම තීරණය කරන්නේ තමන්ගේ ජීවිතය තුළ වචන හසුරන විදිය, කය හසුරන විදිය, මනස හසුරන විදිය. ඔය ආනිසංස ලැබුවයි කියලා මල්ලාසනේ හොදපු කෙනා එදා වචන හසුරපු විදියටද අද මල්ලාසනේ හොදපු කෙනත් වචන හසුරවන්නේ? ඔය ආනිසංස ලැබුවයි කියලා කියන එදා මල්ලාසනේ හොදපු කෙනා එදා හිත හසුරපු විදියටද කුසලයේ තුල අදත් මෙයා ඒ විදියටම හිත හසුරනවද ජීවිත කාලය තුල? එදා ඒ මල්ලාසනේ හොදලා ආනිසංස ලැබුවයි කියන කෙනා කය යම් කිසි විදියට කුසලයේ තුල හික්මෙව්වනම්, කය අකුසලයන්ගෙන් යම් කිසි විදියකට ඈත් කරගෙන කටයුතු කරා නම් ඒ ආකාරයෙන්ම කුසල අකුසලයේ තුල කය
දමනයක් කරගෙන කටයුතු කරන්න වර්තමානෙත් මල්ලාසනේ හොදපු කෙනා ඒ විදිහටම කටයුතු කරනවා කියලා එයා දන්නවද? එයා දන්නේ අර මල්ලාසනේ හොදපෙක් ගැන විතරයි. එයා දන්නේ නැහැ ඒ කෙනා ජීවිතේ ගෙවලා තියෙන්නේ කොහොමද කියලා. සමහර විට මේ හැම ඕන අකුසලයක් කරගෙන ඔහේ ඉඳලා ගිහිල්ලා මල්ලාසනයක් හොදලා එයි. එයා හිතයි ආ මල්ලාසනේ හොදපෙකට මටත් අරයට වගේ මානිසංස ලැබෙයි කියලා. මේක දෙයක් තේරුම් ගන්න ඕනේ. මල්ලාසනේ හොදනවා කියන එකම කාර්යය ගත්තත් ඒකටත් එක එක්කෙනාගේ හිත පහද ගන්න විදි වෙනස්. කෙනෙක් මල්ලාසනයක් හොදනවා බුදුගුණ සිහි කර කර. තව කෙනෙක් ඉන්නවා මම මේ අපිරිසිදුව තියෙන එක මට පේන්න බෑ කියලා හිතාගෙන යා මල්ලාසනයක් හොදනවා. මල්ලාසනේ කිලුටු කරලා තීච්ච කෙනෙක් ගැන සමහර විට ගැටීමෙන් එයාගෙන අප්‍රසාදෙන් මල්ලාසනේ හොදනවා. එතකොට බුදුගුණ හිත හිතා මල්ලාසනේ හොදපු කෙනයි අර මල්ලාසනේ කිලුටු කරපු කෙනා ගැන ගැටි ගැටි මල්ලාසනේ හොදපු කෙනාටයි ඔබ හිතනවාද මල්ලාසනයක් හොදුවාම ලැබිච්ච ඒ අහපු ආනිසංස ටික ඒ විදිහටම මේ දෙන්නටම ලැබෙයි කියලා මල්ලාසනයක් හේතුව කියලා නෑ. එයා එතන චේතනා පහල කරපු විදිය ඒ ආනිසංස වලට බලපානවා. පින්වත්නි එහෙනම් කටින චීවරයක් පූජා කරලා නාගිත මහරහතන් වහන්සේ එදා ඒ ලැබුවයි කියන සක්විති පදවි ගාන, ඒ ලැබුවයි කියන සක්‍ර දේවේන්ද්‍ර ආත්ම ගාන, ඒ ලැබුවයි කියන දිව්‍ය ආයුෂ, ඒ ලැබුවයි කියන මනුෂ්‍ය ආයුෂ ඒ විදියටම ලැබෙන්න නම් එදා ඒ විපස්සි බුද්ධ ශාසනයේ කාලේ එතුමා ඒ රැස් කරගත්ත විදිහටම කුසලයේ රැස් වෙන්න ඕනේ ඒ හා සමානවම. එතනදී යම්කිසි විදියකට හිත පහද ගත්තා නම් ඒ මට්ටමින්ම හිත පහදවා ගැනීම තියෙන්නත් ඕනේ. ඔබ හිතනවද මේ වර්තමානයේ කඩන පිංකම් කරන හැමෝටම එක සමානව ඒ එදා ඒ තිබිච්ච විදිහේම සිතුවිලි ඔක්කොටම පහළ වෙනවා එක සමානව? කොහේ කර අපි හොඳට දන්නවනේ සමහර අය කටින පිංකම කරන්නේ හරි මාන්නක්කාරකමට. ඇතැම් අය මම කියන්නේ හැමෝම නෙමෙයි. සමහරු හරීම ගෞරවයෙන් සිදු කරනවා. සමහරු බලන්නකො තරඟෙට කරනවා. ගිය පාර එක්කෙනා කරපු එකට වැඩිය මොනවා හරි ලොකුවට කරන්න ඕනේ. ගමට පේන්නම කරන්න ඕනේ මේක. එහා පැත්තේ පන්සලේ කරපු එකට වඩා ලොකුවට මම මේ අපේ පන්සලේ කරන්න ඕනේ. මිනිස්සුන්ගේ හිතවල ලෝභ අරමුණු, මාන්නක්කාර අරමුණු, ද්වේෂ අරමුණු මේවා පිරිලා පින්වත්නි සමහරලාට අර පිංකම ASCII තමන්ගේ හිත හසුරවන්නේ කෙලෙස් ගොඩවල්. හිතාගෙන ඉන්නවා ඊට පස්සේ කටින ආනිසංස බණ ටික අහලා නාගිත හාමුදුරන්ට සසරේ ලැබිච්ච විදියට සක්විති පදවි ටික ලැබෙයි. ඒ විදියටම සක්‍ර දේවේන්ද්‍ර කන් ටික ලැබෙයි. ඒ වගේම දිව්‍ය මනුස්ස තලවලම උපදී. සමහරු ලොකු ව්‍යාපාරිකයෝ මිච්ඡා ආජීවයෙන්ම සල්ලි හොයලා ඇවිල්ලා පන්සලේ කඩන පිංකමක් කරනවා. නාගිතාපදානිය අහගන්නවා. එයා හිතන් ඉදී. දැන් ඉතින් මට බයක් නැහැ. මම මොනවා කළත් බය වෙන්න දෙයක් නැහැ. මං කටිනයක් කළානේ. නිසා මට මෙහෙම උපදින ලැබේ. මම මේ වගේ තැන්වල යයි. මං සක්විති රජවරු වෙයි. හැබැයි ආපහු ගිහිල්ලා එයාගේ පරණ අර මිච්ඡා ආජීවයටම බහිනවා. දුස්සීල ජීවිතයක් ගෙවනවා. එයා හිතන විදියට එයාටත් නාගිත මහරහතන් වහන්සේ වගේ වෙන්න වෙයි පුළුවන් වෙයි කියලා, ඒ වගේ ආනිසංස ලබන්න පුළුවන් වෙයි කියලා. පින්වත්නි තනිකර අර දුස්සීල ජීවිතයට අනුව ඊට පස්සේ විපාක ටික රැස් වෙන්නේ. කටින පිංකමක් කියන්නේ බුද්ධ ශාසනයේ එකම එක කෙනෙකුට විතරක් රැස් කරන්න ලැබෙන එකක් නෙවෙයි. දැන් අපි කියනවා එක පන්සලක අවුරුද්දට එකයි කරන්න පුළුවන් කටින පිංකම් කියලා. හැබැයි ඒ පන්සලේ පන්සලටම කරන්න පුළුවන් එකයි කියලා කියන්නේ අවුරුද්දට එකයි කියලා නේ කියන්නේ. එක මිනිස්සෙකුට රැස් කරන්න පුළුවන් ජීවිතේ එක කඩන පිංකමයි කියන්නේ නෑනේ. මේ මිනිස්සයාට ඕන තරම් එකම අවුරුද්දේ කඩන පිංකම් 10ක් 15ක් 50ක් 100ක් 1000ක් 2000ක් වුණත් කරන්න පුළුවන් පන්සල් වෙන වෙනම තෝරගෙන. මම දන්න එහෙම සමහරව ඉන්නවා. එක අවුරුද්දට කඩන පිංකම් 20ක් විතර කරනවා පන්සල් 20ක විතර. එහෙම සල්ලි තියන අය ඉන්නවා. එහෙම පිංකම් කරනවා. පින්වත්නි අසද්දෘශ්‍ය මහා දානය කියලා ඔබ දානයක් අහලා ඇති. අසද්දෘශ්‍ය මහා දානය කියන්නේ කටින පිංකමක් කරන එකට වඩා දුර්ලභ දානයක්. කටින පිංකම් කරන්න අපිට එළඹෙන වර්ෂයේත් ඔන්නම් පුළුවන් කෙනෙකුට. බුදු කෙනෙක් නැති කාලයකත් පුළුවන්.
ජීවිත කාලේ ඕන තරම් අවස්ථාවක් තියෙනවා කඨින පින්කම් කරන්න පුළුවන්. හැබැයි අසදෘශ්‍ය මහා දාන කියලා කියන දානෙ පින්වත්නි එක බුද්ධ ශාසනයකට එකම එක වාරයයි කරන්න පුළුවන්, එකම එක කෙනෙකුට විතරයි කරන්න පුළුවන්. හිතන්න එතකොට කොච්චර දුර්ලභයිද? එක බුදු කෙනෙක් යටතේ එකම එක කෙනාටයි ඒ සඳහා වාග්ය තියෙන්නේ. අසදෘශ්‍ය මහා දානයක් දෙන්න. එකම කෙනාටයි. එක බුදු කෙනෙකුට. ඒකත් එකම එක වාරයයි. අතිශයින්ම දුර්ලභ දානයක්නේ දානයන් අතර අසදෘශ්‍ය මහා දාන කියන්නේ නේද? එතකොට විපස්සී බුදුරජාණන් වහන්සේට අසදෘශ්‍ය මහා දාන දුන්නේ එක්කෙනයි. සිකී බුදුරජාණන් වහන්සේට අසදෘශ්‍ය මහා දාන දුන්නේ එක්කෙනයි. වෙස්සබූ බුදුරජාණන් වහන්සේට, කකුසඳ බුදුරජාණන් වහන්සේට මේ හැම කොණාගමන කාශ්‍යප ආදී හැම බුදු කෙනෙකුටම එක කෙනා ගානේ විතරයි හිටියේ ඒ දානෙ දෙන්න. ගෞතම බුදුරජාණන් වහන්සේටත් ඒ අසදෘශ්‍ය මහා දානෙ දුන්න එකම එක කෙනයි. එකම එක වතාවයි. අද ඔය කරන එක එක පින්කම් වලට අසිදිසි කියන වචනේ අසදෘශ්‍ය කියන වචනේ පාවිච්චි කරනවා. අසදෘශ්‍ය මහා ත්‍රිපිටක පූජාව, අසදෘශ්‍ය මහා නිලුම් මල් පූජාව, අසදෘශ්‍ය මහා පහම් පූජාව, ඔයගේ අසදෘශ්‍ය කියන වචනේ මිනිස්සු පාවිච්චි කරාට අසදෘශ්‍ය පින්කම් කරන්න පුළුවන් එකයි. එකම කෙනාටයි එක බුද්ධ ශාසනයක. ඒක කළේ මේ ගෞතම බුද්ධ ශාසනය කවුද? මල්ලිකා දේවී. අඩුතරමේ විශාකට අනාථපිණ්ඩික සිටුතුමාටවත් ඒ අවස්ථාව ලැබුණේ නැහැ. මෙච්චර මහා පින්කම් කරපු ධර්මාශෝක රජතුමාටවත් අසදෘශ්‍ය මහා පින්කම කරන්න භාග්‍ය ලැබුණේ නැහැ. කොසල් රජතුමාගේ දේවිය මල්ලිකා දේවී තමයි මේ බුද්ධ ශාසනයේ මේ පින්කම කරන්න පින්වන්ත වුණේ. පින්වත්නි, කඨින පින්කමක් කරන කෙනෙක් හිතන් ඉන්නෝනේ මම දුගතියක නම් යන එකක් නෑ කියලා. එයා හිතන් ඉන්නේ සෝවාන් වුණා වගේ. සෝතාපන්න වුණොත් අන්න බය නැතුව සිංහනාද කරත හැකි චතුහපාය හිච විප්පමුත්තෝ. සදහටම මම සතර අපායෙන් නිදහස් කියලා. හැබැයි කඨින පින්කමක් කරා කියලා සදහටම සතර අපායෙන් නිදහස් වෙන්නෙත් නෑ. ඊළඟ ආත්මෙ සතර අපායේ උපදින්නේ නැහැ කියලා ස්ථිරව එහෙම කියන්නත් බෑ. මේ ඇත්ත තේරුම් අරන් ඉන්න ඕනේ. බොරුව කරන්න ඕනේ නෑනේ ලෝකේ. පින කියන එක, කර්මය කියන එකට බොරුව පාන්න බෑ පින්වත්නි. ඇත්ත තේරුම් අරන් ඉන්න ඕනේ. අසද්දෘශ්‍ය මහා දාන දුන්න මල්ලිකා දේවී, මේ දුර්ලභ දාන දුන්න මල්ලිකා දේවී, බුද්ධ ශාසනයකට එක කෙනෙකුට විතරක් කරන්න පුළුවන් මේ දාන දුන්න මල්ලිකා දේවී මැරිලා දවස් 7ක් යනකම් ඉපදුනේ දුගති ආත්මික. එයාගේ මරණාසන්න මොහොතේ යාට ආපු අකුසල සිතුවිල්ලක් නිසා. එච්චර දුර්ලභ එකම කෙනෙකුට ලැබෙන ඒ පින්කම කරලත් එයාට එහෙම වුණා. කඨින පින්කම් කරන කෙනෙක් හිතන් ඉන්නවා මම නම් දැන් ඉතින් ආයි දුගතිය යන එක නෑ, මං කඨින පින්කමක් කරන්නේ. පින්වත්නි, කඨින පින්කමට ඒ තරම්ම එහෙම දැන් අපි කියනවනේ මහා බලයක් තියෙනවා කියලා. මම ඔබට පැහැදිලිව කියන මහා බලයක් තියෙනවා. මහා බලයක් තියෙනවා. හැබැයි ඕන බලයක් බිඳගන්න කෙනෙකුට පුළුවන්. කෙනෙකුට බලය නැති කරගන්න නම් පුළුවන්. අපි හිතමු කඨින පින්කමක් කරපු මිනිස්සේ පස්සේ කාලෙක තමන්ගේ අම්මා, දැන් හොඳයි ඔබ හිතන්න කඨින පින්කම කරපු කෙනෙකුට අම්මත් එක්ක තරහ යන්නේ නැද්ද? යනා ඉන්නවා. එයා කඨින පින්කමක් කරපු කෙනෙක්, හැබැයි එයාට එයාගේ තාත්තත් එක්ක තරහ යන්න පුළුවන්. ඔය තරහ ගිය වෙලාවක මොකක් හරි දෙයකින් මැරියන් කියලා හිතාගෙන ගැහුවොත් එහෙම. දැන් කඨින පින්කම ජීවිතේ කරපු කෙනෙක් කවදාකවත් ඒ වගේ සිතක් ඇති වෙලා එහෙම අකුසලයක් කරන්නේ නැහැ කියලා කොහෙවත් එහෙම මේ වගකීමක් නැහැනේ පින්වත්නි. මේ හිතේ ස්වභාවය. සල්ලි තියනවට කඨින පින්කමක් කරයි. හිතත් ඔන්නම් පහද ගනි. හරියටම පින රැස් කරගනි. හැබැයි යාගේ අතින් පස්සේ කාලෙක යාගේ අම්මා හරි තාත්තා හරි කවුරු හරි මැරෙන්න පුළුවන් අනන්ත විපාක කර්මයක් විදියට. දැන් ඔබ හිතන්නකෝ මේ ආනන්ත විපාක කර්මයක් වෙච්ච කෙනා නිරේ උපදිනවනේ. ඉතින් ඊළඟ ආත්මේ අනිවාර්යෙන් කල්පයක් උපදිනවනේ. ආනන්ත විපාක කර්මය වෙච්ච කෙනාට පිළිසරණක් නැහැනේ. ඊළඟ ජීවිතේ කොහෙත්ම කිසිම සුගතියක උපදින්නේ නැහැ ආනන්ත විපාක කර්මයක් වෙච්ච කෙනා.
දැන් නාගිතාපදානෙ තියෙනවා කඩන චීවරේ පූජා කරලා කල්ප 30ක් යනකම් දුගතියක කවදාකවත් ඉපදුන්නේ නැහැ කියලා. දිව්‍ය ලෝක මනුස්ස ලෝක විතරයි කියලා. දැන් එහෙමයි කියලා මේ ආනන්තර පාපකර්ම වෙච්ච කෙනාට ආයා ජීවිතේ කඩන පිංකමක් කරන් තියෙන නිසා යව දුගතියකට යවන්න බෑ මේ වෙලාවේ. එහෙම chance එකක් නැහැ පින්වත්නි. එහෙම හම්බෙන්නේ නැහැ. ආනන්තරී පාප කර්මයක් වුණා නම් එයාට දුගතිය උපදින්න වෙනවා. කල්පයක් දුගතිය යනවා. එතකොට ඔබ මොකද හිතන්නේ? නාගිතාපදානේ තියෙන විපාක ඒ ආකාරයෙන්ම සෑම දිනාටම පොදුයි කියලා ඔබ හිතනවද? නෑ. ඒක තනිකර තීරණය කරන්නේ තමන්ගේ හිතේ කුසලයේ රැකගන්න විදියත් එක්කයි. තමන්ගේ හිතේ ඒ පින රැකගන්න විදිහත් එක්කයි. තමන් කරන පින්කමක විපාක ඔය අහනවට වඩා ඕන්නම් වැඩි කරගන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. අහනවට වඩා වැඩි කරගන්න ඕන්නම් පුළුවන්. දැන් අපි කියමු නාගිත ස්වාමීන් වහන්සේ එදා කල්ප 30ක කාලයක්නේ දෙව් මිනිස් ලෝකවල ඉපදුනේ. ඒ කඩන පින්කමේ විපාක විදියට. දැන් ඔබට ඕන්නම් පුළුවන් ඔබ ඊට වඩා දක්ෂ වුණොත් කුසලයේ තුල හිත රැකගන්න. සීලය ආරක්ෂා කරගෙන තවත් බොහෝ පින්කම් කරගෙන ඔබ හොඳට හිත කය වචන ආදිය දමනය කරගෙන පරිස්සමින් මේ ජීවිතේ කුසලයේ තුල රැකගෙන හොඳට හිත පහදගෙන පින්කම් කරගෙන යනවා නම් සමහරට ඔබට ඔය කල්ප 30ට වඩා කල්ප 90ක් 100ක් වුණත් දෙව් මිනිස් ලෝකවල විතරක් උපදින විදියට මේ පිණි ආනිසංස නෙලා ගන්න පුළුවන්. සක්විති පදවි 30 ගානක් නෙමෙයි 100 ගානක් හරි ලබන්න ඕන්නම් පුළුවන්. එක කඩන පින්කමක පුණ්‍ය විපාකේ. එයාට ඒ විදියට හිත පහදගෙන ඒ විදියට ජීවිතය කියවලා ඒ ආකාරයෙන් සීලය හරියට රැකගෙන ඒක ගෙනියන්න ඕනේ. නිසා මම ඔබට මේ කියන්නේ නාගිතාපදානයේ තියෙන ටික ලැබුණේ ඒ ස්වාමීන් වහන්සේට. ඒ ස්වාමීන් වහන්සේ සසරේ ආපු විදියට උන්වහන්සේට ඒ ටික ලැබුණා. ඒ ස්වාමීන් වහන්සේ එදා ඒ පින්කම කරන කාලේ ඒ මහත්තයා දැන් උන්වහන්සේ එදා ඒ පින්කම කරද්දි හාමුදුරු කෙනෙක් නෙමෙයිනේ. එදා ඒ විපස්සී බුද්ධ ශාසනයේදී මේ මහත්තයා හිත රැකගත්ත විදිය, කුසලයේ රැකගත්ත විදිය, වචන හසුරපු විදිය, කය හසුරපු විදිය, මනස හසුරපු විදියට අද ඒ විපාකයේ විදියට ලැබුවා. ඒ ටික ඒ විදිහටම තව කෙනෙකුට එහෙනම් ලැබෙන්නේ නැහැ කියන එකයි මම මේ කියන්නේ. ඒක වැඩි වෙන්නත් පුළුවන්, ඒක අඩු වෙන්නත් පුළුවන්, ඒක ඒ විදිහට නොවෙන්නත් පුළුවන්. ඕන දෙයකට ඒක එහෙමයි පින්වත්නි. ඕනම දෙයකට. දැන් ඔන්න ඔබ නිකන් හිතන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ රහතන් වහන්සේ නමකට ඒ රහතන් වහන්සේ නමක් වඩිනවා කෙනෙක්ගේ ගෙදරකට. ඒ වෙලාවේ මෙයා දැනගන්නවා ඒ රහතන් වහන්සේ බොහොම මේ පැන් පිපාසක ඉන්නේ වතුර තිබහක ඉන්නේ කියලා. ඊට පස්සේ මහත්තයා මොකද කරන්නේ රහතන් වහන්සේට බොහොම හිත පහදගෙන පැන් වීදුරුවක් පූජා කරනවා. මේ මහත්තයා ඒ පැන් වීදුරුව ඒ රහතන් වහන්සේට පූජා කරපු පිනට බොහෝ දිව්‍ය සැප විඳිනවා. මනුස්ස ලෝකෙත් මහේසාක්‍ය රාජ සම්පත් විඳිනවා ඒ පැන් වීදුරුවේ පිනට. ඔය ටික ධර්මදේශනාවක හරි කොහේ හරි අහලා තව කෙනෙකුට අපි හිතමු ඥානපාල කියලා කෙනෙක් මෙයාට ඒ ටික ඇහෙනවා. මෙයා අර පින්කම ගැන අහනවා පස්සේ කාලෙක කොහෙදී හරි. මෙහෙම ස්වාමීන් රහතන් වහන්සේ නමකට පැන් වීදුරුවක් පූජා කරලා මෙච්චර ආනිසංස ලැබුවා දිව්‍ය ආත්මවල මනුෂ්‍ය ආත්මවල කියලා දැන් අහනවා ඒ ටික. දැන් ඥානපාල කියන මහත්තයා මොකද හිතන්නේ? පැන් වීදුරුවකින් එච්චර ආනිසංස ලබන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද සල්ලි වේදමකුත් නැහැනේ මහලොකුවට කියලා. දැන් ඒ කාලේ අපි තුන් මේ ඥානපාල මහත්තයාට රහතන් වහන්සේලා ඉන්න යුගයක්. මෙයා දන්නවා අසවල් ආරාමේ රහතන් වහන්සේ නමක් ඉන්නවා. මෙයා යනවා පැන් වීදුරුවකුත් අරගෙන රහතන් වහන්සේට පූජා කරන්න ඥානපාල මහත්තයා. දැන් මෙයාගේ හිතේ තියෙන්නේ අර එදා ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේදී අර මහත්තයාට රැස් වෙච්ච විදියටම
ඒ ආනිසංස ටික මේ පැන් වීදුරුවෙන් මටත් ලැබෙයි කියලා හිතාගෙන යනවා. දැන් ගිහිල්ලා රහතන් වහන්සේ නමක් ඉන්න ආරාමයකට ගිහිල්ලා ඥානපාල මහත්තයත් පැන් වීදුරුවක් පූජා කරනවා. පූජා කරද්දී යාගේ හිතේ තියෙනවා මටත් අර වගේ ආනිසංස ටික ලැබෙයි කියලා. පින්වත්නි, දෙන්නාගේ සිතේ පැන් වීදුරුව පූජා කරන මොහොතේ තිබිච්ච චේතනා ගැන හොඳට ඔබ විමසලා බලන්න. අර ආනිසංස ටික ඒ විදිහට ලැබුවයි කියලා කියන ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේ පැන් වීදුරුව පූජා කරපු මහත්තයාට එදා ඒ පැන් වීදුරුව පූජා කරනකොට එයාගේ ඔළුවේ තිබුණේ මම මේ රහතන් වහන්සේට මේ පැන් වීදුරුව පූජා කරාම මට මෙහෙම දිව්‍ය ආයුෂ ලැබෙයි, මේ වගේ රජ සම්පත් ලැබෙයි කියලා හිතේ තිබුණේ ඒ මහත්තයාට තිබ්බ එකම දෙයයි. අනේ මේ ස්වාමීන් වහන්සේ පිපාසෙන් ඉන්නේ. මේ උත්තමයාට මේ වෙලාවේ පැන් ටිකක් ලැබුණොත් ලොකු පහසුවක් වෙයි. ඒ කරුණාබර සිත විතරයි පින්වත්නි එදා ඒ පළවෙනි අවස්ථාවේ මේ මහත්තයාට තිබ්බේ. දැන් මේ දෙවෙනි අවස්ථාව ගත්තම මේකේ ඥානපාල දිහා බැලුවම එයාට අර රහතන් වහන්සේට පැන් විදුරු පූජා කරද්දී එයාට තියෙන අර වගේ කරුණාබර හිතක් නෙවෙයි. අනේ මේ ස්වාමීන් වහන්සේගේ පිපාසෙ ඕවා නෑ එයාට ඔළුවේ. එයාට තියෙන මොනවද? එයා අහලා තියෙන කතන්දරයේ ඇතුලේ තියෙන ආනිසංසවල, සක්විති පදවිවල, රාජ සම්පත්වල අර කියපු දිව්‍ය සැප, මනුස්ස සැප ගැන තියෙන ලෝභ සහගත සිත විතරයි දැන් ඥානපාලගේ හිතේ තියෙන්නේ. එයා ඒ ලෝභ සහගත හිතින් තමයි මේ පැන් විදුරු පූජා කරන්නේ, කරුණාබර හිතකින් නෙමෙයි. ඔබ දැන් බලන්නකො චේතනාවල වෙනස. එතනම මොකද වෙන්නේ කියලා. එතනම මොකද වෙන්නේ? පැහැදිලි වෙනසක් තියෙනවා. අංගුත්තර නිකායේ එක්තරා සූත්‍රයක බුදුරජාණන් වහන්සේ වදාලා ලෝභ සහගත සිතකින්, ලෝභ මූල සිතකින් කරන යම් කිසි දෙයකට, කර්මයකට, රැස් කරපු කර්මයකට විපාක විදිහට දුක් විපාක මිසක් සැප විපාක මම බුදු නෙතින් දකින්නේ නැහැ කියනවා. අන්න එතනයි තියෙන්නේ තේරුම් ගන්න. ලෝභය මුල් වෙලා කරපු දෙයක විපාක, සැප විපාක දකින්නේ නැහැ කියන බුදු නෙතින්. ලෝභයට තියෙන දුක් විපාක. ඒක බුදුරජාණන් වහන්සේ බුදු නෙතින් දැකපු දෙයක්. ඒක අපි කාටවත් වෙනස් කරන්න බෑ. උන්වහන්සේ බුදු නෙතින් දකින්නේ නැහැ කිව්වනම් නෑම තමයි පින්වත්නි. දැන් එතකොට ඥානපාල මහත්තයා පැන් වීදුරුව පූජා කරගත්තේ රහතන් වහන්සේ නමකට පින ලැබෙනවා, ආනිසංස ලැබෙයි. හැබැයි පින්වත්නි, එයාට අර එදා කාශ්‍යප බුද්ධ ශාසනයේදී මහත්තයෙක් පැන් වීදුරුව පූජා කරගත්ත පින්න විපාක ඒ විදියටම ලැබෙයි කියලා ඔබ හිතනවද? නෑ. මොකද එතන චේතනා දෙන්නගේ දෙවිදිහක්. එහෙනම් ඔය කටින ආනිසංස බණට නාගිතා ප්‍රදානය අහලා මේ විදියට දිව්‍යාත්ම ලැබෙයි, මේ විදියට මනුෂාත්ම ලැබෙයි, මේ විදියට සක්විතිකන් ලැබෙයි, මේ විදියට සක්‍ර දේවෙන් ලැබෙයි, මෙහෙම සැප විඳින්න ලැබෙයි කියලා ඔය ටිකට ලෝභ සිතක් ඇති වෙලා පින්වත්නි අද කටිනයක් පූජා කරන හැම දිනාටම එදා ඒ නාගිත ස්වාමීන් වහන්සේ කාශ්‍යප බුද්ධ ශාසනයේදී පින්කම කරපු විදිහේ චේතනා නෙමෙයි තියෙන්නේ. ලෝභ සහගත චේතනා. සක්විති පදවිය වලට ලෝභ සහගත චේතනා. සක්‍ර දේවේන්ද්‍රකම් වලට ලෝභ සහගත චේතනා. රජකම් වලට ලෝභ සහගත චේතනා. දිව්‍ය තල වලට ලෝභ සහගත චේතනා. ඕවා පුරෝගෙන කඩන පින්කම් කරද්දි මට මේවා ලැබෙයි කියලා ඒ ලෝභ සහගත චේතනාවට ලැබෙන විපාක අර වගේ ප්‍රබල මහා කුසල විපාක වෙන්නේ නැහැ පින්වත්නි. ලෝභය කියන අකුසලයක්නේ. ඒතොර අකුසල මූලයක් මුල් කරගෙන චේතනා පහල කරනකොට එතන තියෙන්නේ පුණ්‍ය චේතනා නෙමෙයි. මාන්නක්කාරකමින් මම ලොකුම කඩන පින්කම කරනවා. එහා පන්සලට වැඩිය ලොකුම කඩන පින්කම මම කරනවා. ඕවා තුල තියෙන්නේ ලෝභ සහගත චේතනා නම් ඒ අකුසල චේතනා නිසා ලැබෙන විපාක අර වගේ කොහොමද වෙන්නේ? එහෙනම් ඔබ මෙන්න මේ ටික හරියට ඔලුවට ගන්න. සාමාන්‍ය ජීවිතයේ මිනිස්සෙක් මේ පිනක් කරන්න ගියාට පස්සේ අතීත විපාක තව කෙනෙක් කරපු පින්කමක යාට ලැබිච්ච ආනිසංස ටික ඇහුවා කියලා ඔබ හිතන්න එපා ඒක ඒ ආකාරයෙන්ම ඒ විදිහටම රැස් වෙනවා කියලා. දැන් අර කිව්වේ මල්ලාසනයක් හොදලා බොහෝ දිව්‍ය මනුස්ස සැප විඳින අය අහලා තියෙනවා අපි. හැබැයි දැන් අම්බපාලිගේ දා ආත්මේ කාශ්‍යප බුද්ධ ශාසනයේදී ඇය බික්කුණියක් විදියට ඉපදෙලා හරි සිල්වත්ව
කාශ්‍යප බුදුරජාණන් වහන්සේට තිබුණ එක චෛත්‍යයි. ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා. අපේ බුදුරජාණන් වහන්සේ වගේ ධාතුන් වහන්සේලා විසිරිච්ච කියන්නේ ධාතු විසිරුණාම බුද්ධ ධාතු චෛත්‍ය රාජානන් වහන්සේලා බොහෝ හැදෙනවා. දැන් අටම ස්ථානෙටම චෛත්‍ය රාජානන් වහන්සේලා කීප නමක් ඉන්නවනේ. අනුරාධපුර අටම ස්ථානෙම. හැබැයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ එහෙම නැහැ. ඒක ගන්න ධාතුන් වහන්සේලා. ඒතකොට එක චෛත්‍යයක් තියෙන්නේ. එක බික්කුණියක් හිටියා. ඒ බික්කුණිය හැම වෙලාවෙම මේ චෛත්‍ය හොදනවා, පිරිසිදු කරනවා, එතන මල්ලාසන හොදනවා, ඒ පොළොව අතු ගන්නවා, හැම වෙලාවෙම පරමල්ලාස් කරනවා. එයාගේ දවසම චර්යාව ඔය උපස්ථාන වත්පිළිවෙත් ටික. දැන් මේ බික්කුණිය ජීවිත කාලෙම මේ ඒ කාලේ ආයුෂත් තිබ්බ සෑහෙන. දහස් ගාණක් තිබ්බා. ඒතර අවුරුදු දහස් ගාණක් වගේ පුණ්‍ය විපාක රැස් කරගෙන අන්තිමට මොකද උනේ? රහත් බික්කුණියකට කියපු එක්තරා අසභ්‍ය වචනයක්. නගර සෝබිනිය කියලා චෝදනා කරපේ වචනයක විපාක. එදා ඒ අම්බපාලිගේ පෙර ආත්මේ කාශ්‍යප බුද්ධ ශාසනයේදී බික්කුණිය වෙලා ඉපදිලා ඉන්නකොට ඔය වෙච්ච අකුසලේ විපාකෙට ඇයට ඊළඟ ආත්මේ උපදින්න ඕනේ නිරේ. අර චෛත්‍යසේ පිරිසිදු කළ අය, මල්ලාසන හේතු අය, පොළොව ඇමුදු අය, පරමල්ල අස්කර අය, සුවඳ පැනින් මේ සලපතල මලු ඉස් අය, ඒ එකක්වත් බලපෑවේ නැහැ. නිරේ ඉපදුනා. රහත් භික්ෂුණියකට නගර සෝබිනියකට අමතන විදිය වචනකින් අමතලා. නිරේ බොහෝ දුක් විඳලා ඊට පස්සේ ඔන්න අර පුණ්‍ය විපාක වලට මනුසාත්ම ලැබනවා. 500ක් මනුසාත්ම ලැබෙන. හැබැයි 500ම නගර සෝබිනියෝ. සමාජෙ පිළිකුල් කරන කෙනෙක්. මේ උසස් රාජකුල සක්විති පදවි, සක්‍ර දේවේන්ද්‍ර පදවි ලැබුණේ නැහැ. නිරෙන් නිදහස් වෙලා ඇවිල්ලවත්. නිවන් දකින්න ගම්ම නගර සෝබිනියෝ වෙනවා. එක වචනයකට. එන ඔබ හිතන්න කඩන පිංකමක් කරපු කෙනෙක්. ඕවගේ මොන හරි එක වචනයක කරපු අකුසලයකට එයාට පින්වත්නි මොන සක්විති පදවියක්වත්, මොන සක්‍ර දේවේන්ද්‍රකමක්වත්, මොන දිව්‍ය ආයුෂයක්වත් නැතුව එයා කෙලින්ම ඊළඟ ආත්මෙ නිරේ උපදින්න පුළුවන්. ඒ හින්දා ඔබ එකක් හොඳට මතක තියාගන්න, කටින පිංකමක් කරපු පමණින් ඔබ හිතන්න එපා සසරේ දැන් ඉතින් ඔබට පිළිසරණ ලැබුණා. දැන් ඉතින් ඔබට බයක් වෙන්න දෙයක් නැහැ. මේ සංසාරේ එච්චර සුන්දර නෑ පින්වත්නි. එච්චර සුන්දර නම් මේ සංසාරේ මෙලහටත් අපි නිදහස් වෙලා ওই තරම් ලේසියෙන් කරත හැකි නම්. ඔතන ප්‍රශ්නේ තියෙන්නේ නාගිත හාමුදුරුවන්ට වෙච්ච එක නැහැ කියන්නේ. ඒ උන්වහන්සේ එච්චර පුණ්‍යවන්ත විදියට හිත කුසලයේ තුල රැකගත්ත නිසා. ඔබත් ඒ විදියට රැකගත්තා නම් ඔබට ඒක එහෙම හෝ ඊටත් වැඩිය හෝ ලැබෙයි. ඔබ එහෙම දක්ෂ නැත්තම් ඔබ පරාද වෙයි. හැම කෙනාටම එක විදියට නැහැ. අන්න ඒක විතරක් තේරුම් ගන්න. අනිත් එක මරණින් පස්සේ මෙන්න මෙතන මේ විදියට නිශ්චිත උපදිනවා කියලා ආනන්තරීපාප කර්මයක් එහෙම මොන කෙනෙක්ට කිව්වට හැමෝටම එහෙම කියන්න බෑ. මෙයා මේ පින්කම කළා දැන් නම් බය වෙන්න දෙයක් නැහැ. මෙයා හොඳ තැනක ඉඳි. එහෙනම් අර කාශ්‍යප බුද්ධ ශාසනයේ එදායේ අම්බපාලියේ ආත්මෙදී ඒ බික්කුණිය අපවත් වෙච්ච වෙලාවේ පාංශුකුලේට හාමුදුරුවෝ වැඩිය නම් මොනවා නොකියයිද? ඉතින් හරි මේ රස කර කර කියයි. මේ බික්කුණිය හොඳට සිල්වත් හිටියා. මේ බික්කුණිය හොඳට විනය රැක්කා. මේ බික්කුණිය කොයි වෙලාවෙත් මේ චෛත්‍ය සෝදන මේ මල්ලාසන සෝදලා මේ අතුපතු ගාලා පරමල්ලාස් කරලා මොන්න වෙලේ වෙලුවත් බුද්ධ උපස්ථාන කළේ බික්කුණිය. ඇයනම් දැන් ඒකාන්තයෙන්ම දිව්‍ය තලයක ඇත්තේ මේ පින් ඕන වෙන එකකුත් නෑ ඒට. ඔහොම කියන්නේ තිදා පාංශුකූලෙදී. මං කියන්නේ අද කාලේ වගේ පාංශුකූලයක ಗುಣ කියනවනම් දැන් අද එහෙමනේ පොඩි හරි මොන හරි පින්කමක් කරපු ගමන් වර්ණනා කරනවනේ මේ පින් නම් ඕනෙත් නෑ මෙයා අනිවාර්යෙන් දෙවියන් අතර ඇති කියලා. අනේ අර අච්චර බුද්ධෝපස්ථාන කරපු සිල් රැකපු බික්කුණිය නිරේ ගිහිල්ලා එක වචනයකට. මේ කර්මේ හරි භයානකයි බරපතලයි. ජීවිතේ සැහැල්ලුවට ගන්න එපා. කුසලයේ අකුසලයේ ගැන ඔය තරම් හැල්ලුවට හිතන්න එපා. පුළුවන් තරම් අකුසලයට බය වෙන්න, ඒකේ බර ඔලුවට ගන්න, කුසලයට පුළුවන් තරම් හැම වෙලේම තමන්ගේ හිත ආරක්ෂා කරන තැන හිත দমনය කරගන්න. අන්න එතකොට ඔබ කරපු කඩන පින්කම් වල විපාක
ඔබට නාගිත හාමුදුරුව ලැබුවටත් වඩා මහා බල සම්පන්න විදිහට ලබන්න උනත් භාග්‍ය ලැබේවි කියලා සිහිපත් කරමින් කටින ආනිසංස ගැන හිතන්නට යමක් කටින ආනිසංස ගැන නාගිතාපදානයට යම්කිසි විවරණයක් මේ දේශනාව තුළින් ඔබේ මනසට ලබා දෙන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. අද මේ පොන් පොහොයෙන් කටන පින්කම් අවසන් වෙනවා. නමුත් ඉදිරි වර්ෂවලත් ඔබ කටන පින්කම් කරાવી. ඔබ හැම දිනෙකටම මේ දේශනාව හැමදාම ජීවිතේ මතකයේ රැඳවගෙන ඔබ මේ දේශනාවේ අනුසාරයෙන් ඔබේ මනස රැකගන්න ඔබ හැම දිනෙකටම වාග්ය ලැබේවා. ඒ තුලින් ඔබ කරන පින්කම් වල පුණ්‍ය ආනිසංස ආරක්ෂා කරගන්න, මහත්ඵල කරගන්න, මහානිසංස කරගන්න වාග්ය සැලසේවා. ඔබ හැම දිනෙකටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයත් ඉක්මන් වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දායකත්වයට එකතු වෙන්නේ ගල්කිස්ස US කාර් සේල්ස් ඒ වගේම US ඔටෝ පාර්ට්ස් කියන ආයතනවල අධිපති දේශමාන්‍ය අගම්පොඩි උපේක්ෂාද සිල්වා මැතිතුමා, පේමනීද සිල්වා ජයසේකර මැතිනිය, අගම්පොඩි උෂාන්ද සිල්වා පුතුණුවන්, වෛද්‍ය අගම්පොඩි සජිනි නෙත්මාද සිල්වා දියණිය සහ US කාර් සේල්ස් ඒ වගේම US ඔටෝ පාර්ට්ස් කියන ආයතනවල කාර්ය මණ්ඩලයේ පින්වතුන් විසිනුයි මේ දායකත්වයට එකතු වුණේ. ඉතින් අපි ආශිර්වාද කරනවා මේ හැමදෙනාම බලාපොරොත්තු වෙන විදිහට අපවත් වදාළ අතිපූජනීය කොටුගොඩ ධම්මවාස නායක මහා ස්වාමීන් වහන්සේටත් පාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුව ලැබේවා කියලා බලාපොරොත්තු වෙනවා. මීට තෙමසකට පෙර පරලෝසපත් සිරිමාද සිල්වා මෑණියන්ට සහ අගම්පොඩි ධර්මසේනද සිල්වා පියාණන්ට, මහදුර ෂෙල්ටන් ජයසේකර පියාණන්ට සහ විනීතා ජයසේකර මෑණියන්ට, එවැගේම රංජිත් ජයසේකර සොහොයුරා ඇතුළු දෙපාර්ශ්වයේම මියගිය දෙමාපියන්, නෑදෑ හිතමිතුරන්, දූ දරුවන් ඇතුළු මියගියා වූ හැමදෙනාගේම සංසාරගත සියලු මියගිය ඥාතීන් මේ මතක් කරපු යත්තන්ගේ වගේම ඔබ හැමදෙනාගේමත් සසරගත සියලු මියගිය ඥාතීන් මෙපින් බලෙන් පරලොව සැනසෙත්වා, සුවපත් වෙත්වා කියලා සාදු කියන්න. දෙවියොත් සතුටින් මේ පින් අනුමෝදන් වෙලා දෙව්ලොව සැනසෙත්වා, සුවපත් වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. දායකත්වයට එකතු වෙච්ච ඒ දේශමාන්‍ය අගම්පොඩි උපේක්ෂාද සිල්වා මැතිතුමා සහ ප්‍රේමනීද සිල්වා ජයසේකර මැතිනිය, ඒ වගේම උෂාන්ද සිල්වා පුතුණුවන්, වෛද්‍ය සජිනි නෙත්මාද සිල්වා දියණිය ඇතුළු ඒ අගම්පොඩි පවුලේ සියලු පින්නතුන්ටත්, දායකත්වයෙන් එකතු වෙච්ච පවුලේ හැමදෙනාම වගේම ඒ ආයතනයන්හි කාර්ය මණ්ඩලයේ සියලු පින්නතුන් වගේම ශ්‍රාවකත්වයෙන් එකතු වෙච්ච ඔබ හැමදෙනාටමත්, ජයමග රූප වාහිනියේ සියලු කාර්ය මණ්ඩලයේ පින්නතුන්ටත් හැම දිනෙකටම සිහි වෙච්ච නොවෙච්ච කිව්ව නොකිව්ව හැම දිනෙකටම එකසේ මේ පින් බලෙන් ආශිර්වාද කරනවා. සියලු දෙනාගේ ජීවිතවලට වාග්ය රැකවරණය සැලසේවා. හැම දිනෙකටම මෙලොව හිතසුව පිණිස කායික සුව, මානසික සුව දිගාසිරි සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ ඉක්මන් කරගන්න සියලු දෙනෙකටම මේ හැම පිනක්ම ඒකාන්තයෙන්ම හේතු ආසනාව වෙත්වා කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා. සෙත් ප්‍රාර්ථනා කරමින් හැම දිනෙකටම යහපතක්, සැපතක්, ශාන්තියක්, සැනසෙල්ලක්ම වෙත්වා කියලා ආශිර්වාද කරනවා මේ උතුම් පොහොය දවසේ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං, චිරන් රක්칸තු දේශනං, චිරන් රක්칸තු ත්වං සදාති. ඉල්මස පුරපසළොස්වක පොහෝ දිනේ ජයමග රූපවාහිනී නාලිකාව ඔබට සමීප කළ සදහම් විකාශයේ අවසන් පොහෝ දින ධර්මදේශනාව පැවැත්වූ පූජ්‍යපාද වල්පොල ගෞතම අපේ හාමුදුරන් වහන්සේට දෙපා නැමත අපි පින් අනුමෝදනා කරනවා. එවැගේම සදැහැති විකාශන දායකත්වය ගැන කටයුතු කළ ගල්කිස්සේ US කාර් සේල්ස්, US ඔටෝ පාර්ට්ස් ආයතනවල අධිපති දේශමාන්‍ය අගම්පොඩි උපේක්ෂිත සිල්වා මැතිතුමා සහ පවුලේ සියලු දෙනාටත්, එවැගේම US කාර් සේල්ස්, US
ඔටෝ පාර්ට්ස් ආයතනවල කාර්ය මණ්ඩලයටත් අපි පින් අනුමෝදනා කරනවා. අද හිමිදිරි පාන්දර සිට සද්ධර්ම දේශනා මාලාවකින් ඔබව පෝෂණය කරන්නට ජයමග රූපවාහිනී නාලිකාවේ අපට මෙලෙස හැකියාව ලැබුණා. අපි සදහම් විකාශයේ අවසානය මීළඟ ගිලම්පස පූජාවෙන් සටහන් කරන්නටයි සූදානම් වන්නේ. අද දවස අතිශය උතුම් වූ පොහොය දිනයක්. ශාසනිකව, ආගමිකව, ජාතිකව අතිශයින් වැදගත් පොහෝ දිනයක්. මේ පොහෝ දිනයේ වැදගත්කම තව තවත් වැඩි වර්ධනය කරමින් අර්ථාන්විතව ආමිස සහ ප්‍රතිපත්තිමය පූජාවන්ට මුල් තැන දෙමින් ඔබට ගෙවා දමන්නට අත්වැලක් වීමට හැකියාව ලැබීම වෙනුවෙන් ජයමග රූපවාහිනී නාලිකාව වෙනුවෙන් අපි සතුටට පත්වන අතරේම විශේෂයෙන් අද දවසේ සදැහැති විකාශන දායකත්වයන් ගෙන කටයුතු කළ සියලුම දෙනාටම අප පොදුවේ නැවතත් පින් අනුමෝදනා කරනවා. ඒ වගේම අද දවසේ සදහම් දේශනාවන් පවත්වමින් අපට අනුකම්පාවෙන් මේ පින්බිමට වැඩම කළ සියලුම ගෞරවනීය ස්වාමින් වහන්සේලාටද අපි ඊටම ගෞරවයෙන් පින් අනුමෝදනා කරනවා. මේ ඉල්මස පුරපසළොස්වක පොහෝ දිනේ උතුම් සදහම් විකාශය මෙලෙස අවසන් කරන්නට සූදානම් වෙනවා ගිලම්පස පූජාව සමගින්. ඉන් අනතුරුව අපි ඔබට මතක් කරනවා පංච ප්‍රහාණ ධර්මදේශනාව, පංච හෝරා ධර්මදේශනාව සමගින් ඔබට අපත් සමග එකතු වන්නට පුළුවන්. විශේෂයෙන්ම අතිපූජ්‍ය කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැවුඩ දුඩන්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනයේ ඔබේ සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී නම කියන්නට අවසරයි. අතිපූජ්‍ය උඩදුම්බර කාශ්‍යප අපේ නායක හාමුදුරන් විසින් හෝරා 5ක් පුරාවට උතුම් වූ බුද්ධානුශාසනාවෙන් සද්ධර්ම දේශනාවෙන් ඔබව පෝෂණය කරන්නට සූදානම්. පස්වරු 6ට පංචහෝරා ධර්ම දේශනාව ආරම්භ වීමට නියමිතයි. අප ඔබට ආරාධනා කරනවා සවස 6ට ඒ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටත් තුන් සිත පහදවා ගනිමින් අප සමග ඒකාත්මික වෙන ලෙසට අපට අවසර දෙන්න. මෙලෙස ඉල්මස පුරපසළොස්වක පොහෝ දිනේ උතුම් සදහම් විකාශයට නිමාව තබන්නට ඔබ සියලු දෙනාට උතුම් වූ නිවන් මඟ අවබෝධ කරගන්නට, ඔබේ සසර ජීවිතය කෙටි කරගන්නට අවස්ථාව උදා වේවායි අප ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ කාල සීමාවේ ඔබ සියලු දෙනාටම සෞඛ්‍ය ආරක්ෂිතව ජීවිත ගත කරන්නට අවස්ථාව ලැබෙන්නේයි අප ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගීත්වය ලැබෙන්නේයි අප ප්‍රාර්ථනා කරනවා. උතුම් වූ සදහම් විකාශයෙන් සමගන්නට අපට අවසරයි. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.